නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දෙනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ වන්දනාව වේවා. සාදු සාදු සාදු. පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනේ, අද දවසේත් මේ වස්සානයේ සිදු කෙරෙන උතුම් ධර්ම දේශනා මාලාවේ පින්වතුන්ලා අහන්ට සූදානම් වෙන්නේ අපගේ ලෞතුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරපු බොහෝම මනරම් සද්ධර්ම දේශනාවක්. මේ දේශනාව අන්තර්ගත වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසක, ඒ කිව්වේ තුන්වෙනි පොත් වහන්සේ තුල. මේ දේශනාවේ නම දන්ත භූමි, දමණයට පත්වෙන භූමිය ගැන වදාළ දෙසුම. මේ දන්ත භූමි සූත්‍රය කියලා කියන්නේ පින්වතුනේ සූත්‍ර දේශනා අතරේ තියෙන අති රමණීය දේශනාවක්. සාමාන්‍යයෙන් ධර්මය අහන්ට බොහෝ දෙනෙක් ඒක රාශී වුණාට ඒ ධර්මයට හිත පහදින්නේ හරි අතලොස්සකට. බොහෝ දෙනෙකුට ධර්මය ඇහුවාට ධර්මයේ අර්ථ තේරුම් ගන්නට දක්ෂකමක් නැහැ. ධර්මයේ තේරුම් ගන්නට දක්ෂකමකුත් නැහැ. ධර්මයට හිත පහදින්නේ. තමන්ගේ අදහසට ධර්මකාරණේ ගැළපිලා යන්නේ. එහෙම වුණාම බොහෝ දෙනෙක් කරන එක තමන්ට තේරිච්චි නැති, තමන්ට හරි ගියපු නැති බණ පදේ අවිශ්වාස කරනවා. ඕවා කොහේ වෙන්ටද කියලා බණපදේ ප්‍රතික්ෂේප කරනවා. ධර්මයට අපහාස කරනවා. ධර්මයට ගරහනවා. තමන්ට නොතේරුණා කියලා බණපදේ වර්ධින්නේ. තමන්ට වටහා ගන්න බැරි වුණා කියලා සද්ධර්මයට වර්ධින්නේ. ඒක හොඳට තේරෙනවා පින්වතුනේ. මේ උතුම් සද්ධර්ම දේශනාවෙන් කවුරු හරි කෙනෙක් ධර්මයට ගරහනවා නම්, ධර්මයේ කාරණා ගැන ඔබට සැක උපදන්න ලැහැත් වෙනවා නම්, ඔව්වා ඔය පස්සේ කාලේ එකතු වෙච්චා ඔව්වා කොහෙද බණවල තියෙන්නේ කියලා ඕන් ඔබ කියන්ට දන්ත භූමි සූත්‍රය කියවන්න කියලා. දන්ත භූමි සූත්‍රයේ මේකට ලස්සන පිළිතුරක් අන්තර්ගත වෙනවා. අත අපි ඉගෙන ගන්නේ ඒ ලස්සන දේශනාව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් රජගහ නුවර වේළුවනාරාමේ වැඩ ඉද්දී තමයි මේ දන්ත භූමි කියන සුන්දර ධර්ම දේශනාව දේශනා කොට වදාළේ. අද දේශනාව මේ විදිහට විකාශනය කරෙන්න දායකත්වයෙන් දරන්නේ පින්වත් නිර්මලා රණවීර මහත්මිය. එතුමියගේ මිය පරලෝ යන්ට යෙදුණු ආදරණීය දෙමාපියන් වන සෝමා වන්නීගම මෑණියන්ට සහ සැමී රණවීර පියාණන්ට පින්පෙත් අනුමෝදනා කරන අදහසිනුත් සුජීවත්ව සිටින දිනුක පුතුණුවන් ඇතුළු පවුලේ හැම දෙනාට නිදුක් නිරෝග සුව චිරජීවනය ධර්මාවබෝධය ප්‍රාර්ථනා කරමින් අද ධර්ම දානය සිද්ධ කරන්නේ. අපගේ මහා කාරුණිකයන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමේ වැඩ ඉන්න කාලෙක තේනකෝපන සමයේන අචිරවතෝ සමනුද්දේශෝ. අචිරවත කියලා සමනුද්දේශ කියලා කිව්වේ සාමණේර. දැන් ඔබ දන්නවනේ සාමණේර ස්වාමීන් වහන්සේලා උපසම්පදා ස්වාමීන් වහන්සේලා. සාමණේර ස්වාමීන් වහන්සේට මොකද්ද පාලියෙන් කියන්නේ? සමනුද්දේශ.
මේ අචිරවත කියන සාමණේර ස්වාමීන් වහන්සේ අරඤ්‍ය කුටිකායන් විහෙරති. වනේ කුටියක වාසය කළ රජගහ නුවර. අතකෝ ජයසේනෝ රාජකුමාරෝ. ඒ කාලේ ඔය රජගහ නුවර හිටියා ජයසේන කියලා රජකුමාරයෙක්. ජයසේන අද කාලෙට සමීප නමක්. ඒ ජයසේන කියන රජකුමාරයා ජංගා විහාරං අනුචංකමමානෝ අනුවිචරමානෝ. ඔය දවල් කාලේ කෑවට පස්සේ එන මතේට පොඩ්ඩක් ඇවිදිනවා. රජකුමාරවරු ව්‍යායාම පිණිස ඇඟ තර වෙනවාට පොඩ්ඩක් ඇවිදිනවා. ඉතින් දවල් කාලේ කෑම කාලා මේ ජයසේන කියන රජකුමාරයා විවේකයේ පිණිස ඇවිදගෙන යද්දී අර ආරණ්‍ය කුටියේ හිටපු අචිරවත කියන සාමණේරයන් වහන්සේව හම්බ වුණා. හම්බෙලා ඉතින් කතා බහක් කළා. ඒ කතා කරනකොට මේ ජයසේන රජකුමාරයා අචිරවත සාමණේරයන් වහන්සේට කියනවා සුතම් මේතම් බොහෝ අග්ගී වෙස්සන. ඕන්න වචනයක්. මොකද්ද? අග්ගි වෙස්සන. මේ අග්ගි වෙස්සන කියලා කියන්නේ පින්වතුනි ගෝත්‍ර නාමයක්. ඒ කාලේ හරියට තිබ්බ එකක් ගෝත්‍ර නමින් කතා කරන එක. ගෞතම ගෝත්‍ර තිබුණා. එතකොට ගෞතම ගෝත්‍රයට සාමාන්‍යයෙන් කතා කරන්නේ ගෝතම. මොග්ගල්ලාන ගෝත්‍ර තිබුණා. ඒ අයට කතා කරන්නේ මොග්ගල්ලාන. ආන් ඒ වගේ අග්ගි වෙස්සන කියලා කියන්නේ ගෝත්‍ර නාමයක්. මේ නම ඔබට පොඩ්ඩක් නොහුරුයි තමයි. මේ නම ගැන හිතන්න එපා. ඒක ආමන්ත්‍රණයේ පිණිස යොදාගත්ත ගෝත්‍ර නාමයක්. ඒක හුදෙක් නාමයක් පමණයි. අග්ගි වෙස්සන කියලා තමයි ආමන්ත්‍රණය කරන්නේ. ඉද බික්කු අප්ප මත්තෝ ආතාපි පහිතත්තෝ විහරන්තෝ පුසෙය්‍ය චිත්තස්ස ඒකක් ගන්. මේ මම අහලා තියෙනවා මේ වනාන්තරයේ හුදෙකලාව අප්‍රමාදීව දහමට දිවි පුදා භික්ෂුවක් වාසය කරනකොට ඒ භික්ෂුව චිත්ත ඒකාග්‍රතාවය ලබනවා කියලා කාරණාවක් මං අහලා තියෙනවා කිව්වා. කවුද මේ කියන්නේ? රජකුමාරයා. වනාන්තරයේ ඉන්න භික්ෂූන්ට මේ එහෙ මෙහෙ දුවන හිත එකඟ කරගන්න පුළුවන්ලු කියලා කතාවක් මං අහලා තියෙනවා. ඒව මේතන් රාජකුමාර. ඒව මේතන්. අර සාමණේරයන් වහන්සේ කියනවා රජකුමාරය ඒක එහෙම තමයි. ඒක එහෙම්මමයි. යම් කිසි භික්ෂුවක් හුදකලාවේ වීරියෙන් දහමට දිවිපුදා වාසය කරනවා නම් මේ එහෙ මෙහෙ දුවන හිත එයා එකඟ කරනවමයි. සාදු මේ භවං අග්ගි වෙස්සනෝ යථා සුතං යථා පරියත්තං ධම්මං දේසේතුති. මේ රජකුමාරයා කිව්වා අනේ එහෙනම් මටත් ඒ හිත එකඟ කරන ක්‍රමයේ ගැන බණපදයක් අහගන්න ඇත්නම් හොඳයි කිව්වා. සාමණේරයන් වහන්සේට කිව්වා මට බණක් කියන්න. නකෝතේ අහං රාජකුමාර සක්කෝමි. බලන්නේ සාමණේරයන් වහන්සේ කියප එක. රාජකුමාරය මට බණ කියන්න පුළුවන් කමක් නැහැ. මම මේ ධර්මය එහෙම විස්තර වශයෙන් කතා කරන්න දන්න කෙනෙක් නෙමෙයි. මම බණ කියන්න ගියොත් කියන එක ඔහෙට තේරෙන්නේ නැති වෙයි. තේරුනේ නැතුවහම අර්ථය ගත්තේ නැතුව ඔහේ මට දොස් කියන්න පටන් ගනී. ඊට පස්සේ ඔහෙටත් මටත් දෙන්නටම වෙහෙසක් විතරයි. කිසි අර්ථයක් සිද්ධ වෙන්නේ නැහැ කිව්වා ඕකෙන්. බලන්න මේ කාලේ හරි අවංකයි. බණ කියන්න කිව්ව ගමන් Tamanට තියෙන නොහැකියාව ඒ සාමණේරයන් වහන්සේ කිව්වා. එතකොට මේ රාජකුමාරයා අතෑරියේ. රාජකුමාරයා කියනවා දේසේතු මේ භවං අග්ගි වෙස්සනෝ යථා සුතං යථා පරියත්තං ධම්මං. අනේ ඔබ වහන්සේ යම් විදිහකට අහලා තියෙනවද ඒ විදිහට මට බණපදේ කියන්න. ඉතින් ඒ බණපදේ කියනකොට මම දක්ෂයෙක් වෙනවා නම් හොඳයි. ඒ ධර්මයේ තේරුම් ගන්නට මට පුළුවන් වෙනවා නම් හොඳයි. ඉතින් එහෙම මේ බැරි වුණා කියලා මම ඔබ වහන්සේට කරදරයක් කරන්නේ නැහැ කිව්වා. එතකොට ඔන්න මේ සාමණේරයන් වහන්සේ දැන් බණ කියන්න තීරණය කළා. බලන්න බණ කියන්න කලින් දැම්ම නීතියක්. මොකද්ද නීතිය? හොඳයි මම ඔහෙට දැන් බණ කියනවා.
හැබැයි මං යම් විදිහකට කියනවාද ඒ කියන එක ඔහෙට තේරුන්නේ නැහැ කියලා හරස් ප්‍රශ්න අහන්න බෑ කිව්වා. අරක කොහොමද මේක කොහොමද කියලා හරස් ප්‍රශ්න අහන්න බෑ කිව්වා. මොකද මට ඔබ තෝරන්න තේරෙන්නේ නැහැ කිව්වා. එතකොට ඉතින් ඒකට කැමති වුණා. කැමති වෙලා දැන් මේ සාමණේරයන් වහන්සේ තමන් වහන්සේට පුළුවන් විදිහට මේ අර්ථය තෝරලා තියෙනවා. හැබැයි ඒ අර්ථය තෝරනකොට ඒ බණපදේ තේරුම් ගන්නට දක්ෂකම අර ජයසේන කියන රජකුමාරයාට තිබ්බේ නැහැ. දැන් මං ආරම්භයේදීම කිව්වේ බණ ඇහුවාට හැමෝටම තේරුම් ගැනීමේ දක්ෂකම නැත. හැම කෙනෙකුටම ධර්මයේ තේරෙන්නේ නැහැ. හැම කෙනෙකුටම අර්ථය තේරෙන්නේ නැහැ. අර්ථය නොතේරෙන ධර්මයේ නොතේරෙන බොහෝ දෙනෙක් කරන එක ඒ විදිහටම ඒ ජයසේන කියන රජකුමාරයාත් කළානේ. අර සාමණේරයන් වහන්සේ මට බණ කියන්න බෑ. මම බණ කියන්න ගියොත් ඔහේ නිකන් මගෙත් එක්ක හිත සෞතු කරගනී කියන කවක් මේ වචනේ කියලත් මේ පුද්ගලයා අවසානට මෙහෙම කිව්වනේ. බවත් අග්ගිවෙස්සන ඔබ වහන්සේලා ඔය කියනවානේ යම් භික්ෂුවක් මේ වනේ වාසයට ඇවිල්ලා දහමට දෙවි පුදා වාසය කරනකොට එහෙ මෙහෙ දුවන හිත එකඟ කරගන්නවා සමාධියක් ලබනවා කියලා කතාව ඔබ වහන්සේ ඔය කියන ක්‍රමයට නම් ඕක කරන්න පුළුවන් එකක් නෙමෙයි. හිතක් එකඟ කරනවා කියන එක කරන්න බැරි එකක්. ඕක සිද්ධ වෙන්නේ නැහැ කියලා මේ පුද්ගලයා යන්න ගියා. ධර්මයේ තුලින් කරන්න පුළුවන් දේ විශ්වාස කළේ නැහැ. ධර්මයට ගැරහුවා. ධර්මයට අපහාස කළා. ධර්මයට අපහාස කරලා මේ පුද්ගලයා නැගිටලා යන්න ගියා. අනේ මේ බණපදයක් අහන්න උවමනාවේ ආපු කෙනෙක් නෙමෙයිනේ. මේ දවල් කාලා කාපු එකේ මතේට ඔහේ ඇවිදගෙන යන මිනිහෙක්. අහිංසකව වාඩි වෙලා භාවනා කර කර හිටපු මේ භික්ෂුවව අවුල් කරලා ගියා. දැන් මේ අචිරවත කියන සාමණේර තෙරුන් වහන්සේට හරි වේදනයි හිතට. අයියෝ මේ පුද්ගලයා ලෞතුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සුන්දර ධර්මයට අපහැදුනානේ. ඒ අපහැදින්න හේතුනේ මට හරියට බණ කියා ගන්න බැරි වෙච්ච එකනේ. අයියෝ මේක මට අලාභයක් කියලා දුක හිතුණා. දුක හිතිලා මේ හිත එකලස් කරගන්න බැරිකමට භාග්‍යතුන් වහන්සේ ළඟට මේ අචිරවත කියන සාමණේරයන් වහන්සේ වැඩම කරනවා. වැඩම කරලා මේ ජයසේන කුමාරයාත් එක්ක ඇතිවෙච්ච සියලු කතා බහ වෙච්ච සිද්ධිය ඔක්කොම භාග්‍යතුන් වහන්සේට කිව්වා. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ වදාළදී තං කුතෙත්ත අග්ගිවෙස්සන ලබ්බා. අග්ගිවෙස්සන කොහොම ලබන්ටද මේ කාරණේ? යන්තං නෙක්ඛම්මේන ඥාතබ්බං. යම් දෙයක් නෙක්ඛම්මේ තුල දැක්ක යුතුයද? නෙක්ඛම්මේ කියලා කිව්වෙ පින්වතුනි කාමයන්ගේ නිස්සාර බව තේරුම් අරගෙන කාමයන්ගෙන් නික්මිලා දකින දේ. ඒකට කියන්නේ නෙක්ඛම්ම. යම් දෙයක් නෙක්ඛම්මේ තුල ඉඳලා දැක්ක යුතුයද? නෙක්ඛම්මේන පත්තබ්බං. නෙක්ඛම්මේ තුල ඉඳලා දැකගත යුතුයද? නෙක්ඛම්මේන සච්චිකාතබ්බං. නෙක්ඛම්මේ තුල ඉඳලා සාක්ෂාත් කළ යුතුයද? ඒ නෙක්ඛම්මයක් තුල දැක්ක යුතු දහමක් ඔය කාමයන් අස්සේ ඉන්න පුද්ගලයා කොහොම දකින්නද කිව්වා. කාමයන් එක්කම කම්සැපේ ගිලී වාසය කරන ඒ කාමයන්ගෙන් වෙන්වෙන්ට හිතක්වත් නැති පුද්ගලයෙක් කාම දැවිල්ලෙන් දැවි දැවි ඉන්න කෙනෙක් කාමයේම හොයන කෙනෙක් ඔය සුන්දර ධර්මයේ අර්ථය එහෙම එකපාර කොහොම අල්ලන්නද කිව්වා. ඇයි මේ පුද්ගලයාගේ ඉලක්කය තියෙන්නේ වෙනම එකක. ධර්මය කියලා කියන්නේ පටිසෝතගාමී එකක්. කාමයන්ට ප්‍රතිවිරුද්ධව යන එකක්. කාමයන්ගේ නිස්සාර භාවයේ තේරුම් ගත්ත මේ කාමයන් කියලා කියන්නේ අල්ප සැපක් තියෙන මහා දුක්ඛන්දරාවක් කියලා දැක්ක අයට තමයි ධර්මයේ විවර වෙන්නේ. කාමයන් අස්සේ ඉන්න පුද්ගලෙක් කොහොමනම් මේ ධර්මයේ දකින්නද කියලා බුදුරජාන් වහන්සේ එහෙම වදාළා. ඒකල භාග්‍යතුන් වහන්සේ හරි ලස්සන උපමා
මේ අචිරවත කියන සාමණේරයන් වහන්සේට කියලා දෙනවා. ඒක මේ වගේ දෙයක්. දමනය වෙච්ච ඇත්තු දෙන්නෙකුයි එහෙම නැත්තම් අස්සයෝ දෙන්නෙකුයි එහෙම නැත්තම් ගවය දෙන්නෙකුයි ඉන්නවා කියලා හිතමු. ඒකුන් හොඳට දමනය වෙලා කීකරු වෙලා ඉන්න එක්කෝ ඇත්තු එක්කෝ අස්වයෝ එක්කෝ ගවයෝ. මුන් හොඳට දමනය වෙලා. හොඳට හික්මිලා. ඒ වගේම අපි හිතමු දමනය නොවිච්චි. ඒ කියන්නේ හීලාය නැති. හීලා නැති ඇත්තු හරි අස්පයෝ හරි ගවයෝ හරි ඉන්නවා. උන් දමනය වෙච්ච උන් නෙමෙයි. ඉතින් භාග්‍යතුන් වහන්සේ අහනවා එයාගේ වෙසන දමනය වෙච්චි ඇතයි දමනය නොවිච්චි ඇතයි කියන දෙන්නා සම කරන්න පුළුවන්ද? දමනය නොවිච්චි අස්පයයි දමනය වෙච්චි අස්පයයි කියන එකාව සමාන කරන්න පුළුවන්ද? ඊළඟට දමනය නොවිච්චි ගවයයි දමනය වෙච්චි ගවයයි කියන දෙන්න සමාන කරන්න පුළුවන්ද? අනේ ස්වාමීනි බෑ කිව්වා. ඕන් ඔය වගේමයි කිව්වා. කාමයන් හොයාගෙන යන පුද්ගලයාගේ ආකල්පය වෙනම එකක් කිව්වා. ධර්මය හොයාගෙන යන කෙනාගේ ආකල්පය වෙනම එකක් කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ කාරණේ තෝරන්ට මෙන්න මෙහෙම ලස්සන උපමාවක්. මේ උපමාව අපි හැමදාම මතක තියාගත යුතු එකක්. ඒ කියන්නේ ඒක අපිට හරි වටිනවා. මේ ධර්මයේ හැසිරෙද්දී. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සේයතාපි අග්ගිවෙස්සන. අග්ගිවෙස්සන මේ මෙහෙම තේරුම් ගන්නටකෝ. ගාමස්සවා නිගමස්සවා අවිදූරේ මහා පබ්බතෝ. ගමකට හරි නියං ගමකට හරි සමීපෙට වෙන්න තියෙනවා විශාල කන්දක්. තමේනම් ද්වේ සහායක යාළුවෝ දෙන්නෙක් මේ කන්ද නගින්ට කියලා පිටත් වුණා. මේ කන්ද නගින්ට පිටත් වෙච්ච යාළුවෝ දෙන්නාගෙන් එක යාළුවෙකුට මගට යද්දීම කන්ද නැගීම එපා වුණා. ඒ පුද්ගලයා කිව්වා මේ ඔහෙට ඕන්නම් කන්ද උඩ නගින්ට. මට බෑ ඔය වැඩේ. මම මේ රුක්ෂ වෙනක වාඩි වෙලා පොඩ්ඩක් හාන්සි වෙනවා. ඔහේ කැමති නම් කන්ද නගින්න කිව්වා. කන්ද නගින්න ආසාව තිබ්බ මිත්‍රයා දැන් කන්ද උඩට නැග්ගා. කන්ද උඩට නැග්ගාට පස්සේ කන්ද උඩ ඉඳලා පේන දේවල් හරි ලස්සනට පේන්න ගත්තා. ඈත පේනවා ලස්සන මේ වතුර තටාක තියෙනවා. දියඇලි කඩා හැලෙනවා පේනවා. ඈතට කඳු පේනවා. ලස්සනට වනාන්තරේ පේනවා. දැන් කඳ උඩට නැග්ගාම අපිට එහෙම පේනවනේ නේ. සිරිපාදේ නැගලා තියෙන පින්වතුන්ලා කවුරුත් අපි හිතමු සිරිපාදේට නැග්ගාට පස්සේ ඒ සිරිපාදේ වටේ තියෙන සුන්දරත්වය අපිට ඒ කඳු මුදුනට ගිහිල්ලාමයි නේද ලබන්න තියෙන්නේ. කඳු මුදුනට ගියාට පස්සේ සීතල හුළඟ හමනවා. වලාකුළු වලටත් උඩින් අපි ඉන්නවා පේනවා. ලස්සනට ඉර පායන හැටි පේනවා. ලස්සන දියඇලි පේනවා. මේ අහසේ තියෙන සුන්දරත්වය පේනවා. මෙහෙම මහා සුන්දරත්වයක් තියෙනවනේ උඩට නැග්ගහම. ඉතින් උඩට නැගපු මිත්‍රයා ආයේ පහළට බැහැලා අර පාත හිටපු පුද්ගලයාට කියනවා බලන්න එපැයි කන්ද උඩට ගියාම ලස්සන. ඒක නම් පුදුම ලස්සනක් කියලා මේ ලස්සන වර්ණනා කළා. ඒ වර්ණනා කරනකොට අර කන්ද නගින්නේ නැතුව හිටපු පුද්ගලයා දැන් කියනවා ඕක වෙන්න බෑ. ඕක වෙන්න බෑ. ඔය කන්ද උඩට නැග්ගහම ඔච්චර ලස්සන ඒවා පේනවා කියන එක සිද්ධ වෙන්න බැරි එකක්. මොකෝ එහෙනම් මටත් පේන්න එපැයි. ඕන්න කිව්වා. බණ අහලා බණ තේරුම් නැතුවම බණ වැරදි කියන අයගේ කතාත් ඕම ඔය වගේ. කන්ද නගින්නේ නැති පුද්ගලයා කඳු පාමුල ඉඳලා කියනවා ඔය කන්ද උඩට ගියාම ඕවා පේනවා කියන්නේ ඕක බොරු. එහෙම පේනවා නම් මේ මටත් පේන්න එපැයි. එහෙම කිව්ව ගමන් අර කන්ද උඩට නැගපු යාළුවා මේ පුද්ගලයාගේ අතින් හරි උර හිසින් හරි බෙල්ලෙන් හරි අල්ලගත්තා. අල්ලාගෙන බලින්ම ඇදගෙන ගියා කන්ද උඩට. කන්ද උඩට ඇදගෙන ගිහිල්ලා කන්ද උඩ ඉඳලා පෙන්නනවා. දැන් බලාපන්.
අර පේන්නේ මං කියපු ලස්සන, අර පේන්නේ මං කියපු සුන්දරත්වේ. මේ කන්දුර නැග්ගහම ඔබට ඒ සුන්දරත්වය නැතිද කියලා ඇහුවා. දැන් බලන්න පින්වතුනි මේක හොඳට තේරුම් ගන්න පුළුවන්. අපි සිරීපාදේ කන්ද උඩට නැග්ගහම ඒ වටේ තියෙන සුන්දරත්වය අපිට නල්ල තනියදී පේනවද? උඩට නගින්න ඕන එක දකින්න. උඩ නගින්නේ නැතුව කෙනෙක් නල්ල තනියේ ඉඳලා සිරීපාදේ උඩට ගියාම මේවා දකින්න පුළුවන් කියන එක සැක කරනවා නම් ඒක හරිද? එතකොට මේ උඩට එකතු කරගෙන ගියාට පස්සේ මිත්‍රයා කිව්වා ඇත්ත. ඔහේ කියන්නේ ඇත්ත. මේ පේන්නේ ලස්සනට. හරි අගේට සුන්දර භූමියක් පේන්නේ මේ වටේ පිටේ කිව්වා. එතකොට ඔන්න අර කලින්ම මේ කතාව කියපු මිත්‍රයා ටොක්කකුත් ඇනලා අහනවා. එතකොට ඇයි ඔහේ පහළදී මං කියපු කාරණේ සැක කළේ? ඔහේ කිව්වානේ මේ කන්ද උඩ ඔහොම ඒවා තියෙනවා නම් මට මෙතෙන්ඩත් පේන්න එපයි කියලා. මොකෝ සැක කළේ? එතකොට ඔහු කිව්වා හරි ලස්සන වචනයක්. මිත්‍රය, මට මේවා දකින්න ලැබුණේ නැත්තේ මේ විශාල කන්දෙන් මේ ඔක්කොම ආවරණය වෙලා තිබුණා. කන්ද ඉක්මවා ගියාට පස්සේ, කන්ද මුදුනට නැග්ගාට පස්සේ තමයි මට පේන්න ගත්තේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඔය වගේමයි. කාමයන් අස්සේ කාමයන් තුල බැහැගෙන ඉන්න කෙනෙක් කාමයන්ගෙන් බැහැර වෙච්ච සද්ධර්මයේ ගැන කියනකොට එකපාර කොහොම අල්ලන්නද? ඒකනේ පින්වතුනි අපි රහතන් වහන්සේලාට වන්දනා කරන්නේ. රහතන් වහන්සේලා ජීවිතේ දැක්ක විදිහ, රහතන් වහන්සේලා ජීවිතය අවබෝධ කරපු විදිහ, උන්වහන්සේලා අද්දුටු නිවනේ සැපය, ඒව ඔක්කොම උන්වහන්සේලා වින්දා. අපි ඒක සැදැහැසිතින් අදාහ ගන්නයි තියෙන්නේ. මොකද අපිට ඒ තැනට යනකම් ඒක විඳින්න බෑ. ඒ තැනට යන තාක් ඒක විඳීමේ හැකියාව අපිට පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඉතින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අග්ගිවෙස්සන ඔය ජයසේන නම් වූ රාජකුමාරයාටත් ඇත්ත දකින්ට බැරිවෙන්ට මහා කන්දක් ඔහුව වහගෙන ඉන්නේ. මොකක්ද ඒ කන්ද? අවිජ්ජා කන්දේන ජයසේන රාජකුමාරෝ ආවුතෝ නිවුතෝ ඕවුතෝ පරියොනද්දෝ. ඔය ජයසේන කියන රාජකුමාරයා අවිද්‍යාව කියන මහා කන්දෙන් වැහිලා, හොඳටම වැහිලා අන්ධකාරය තුල ඉන්නේ කිව්වා. හැබැයි ඔබ යම් විදියකට දහම් කතාව කරනකොට ඔය මා කියාපු උපමාව කිව්වා නම් ජයසේන කුමාරයාට යම් පැහැදීමක් ඇති වෙන්න තිබුණා කිව්වා. එතකොට අපේ අචිරවත සාමණේරයන් වහන්සේ බොහොම ලස්සන මේ කතාවක් කියනවා. කුතෝ පන මම් බන්තේ ජයසේනස්ස රාජකුමාරස්ස ඉමා උපමා පටිභාසිස්සන්ති. ස්වාමීනි, මං වගේ කෙනෙක් කොහොමද ඒ ජයසේන රාජකුමාරයාට උච්චර ලස්සන උපමා කියන්නේ? භාග්‍යතුන් වහන්සේට වැටහෙන උපමා අපිට කොහේ වැටහෙන්නද කිව්වා. අන්න ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සනට ධර්මයේ කරා යන වැඩපිළිවෙල මේ දේශනාව තුල විග්‍රහ කළා. ඒ විග්‍රහය බුදුරජාණන් වහන්සේ කළේ ඇතෙක් උපමා කරගෙන. බලන්න මේක වදාරපු හැටි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඔටුනු පලං රජෙක් නාගවණිකං ආමන්තේති. නාගවණිකයාට කතා කළා. නාගවණික කියලා කියන්නේ මේ කැලේට ගිහිල්ලා ඇත්තු අල්ලන කෙනාට. ඒ කාලේ රජවරුන්ට ඇත්තු එපැයි. රජුරුවන්ගේ සේනාව අතරේ ප්‍රධාන සේනාවක් ඇත් සේනාව. එතකොට මහරජුරුවෝ ඇත්තු අල්ලන නාගවණික කියන පුද්ගලයාට කතා කරලා කිව්වා, එම්බල මේ මංගල හස්ති රාජයාව, රාජකීය හස්ති රාජයාව කැලේට අරගෙන ගිහිල්ලා ඒ හස්තියා ලවා වෙන නොහික්මුණු ඇතෙක්ව අල්ලාගෙන වරෙන් කිව්වා. එතකොට මේ නාගවණිකයා මේ රජ්ජුරුවන්ගේ රාජකීය අස්තිය, දැන් රාජකීය හස්තිය කියලා කිව්වම පින්වතුනි දමණය වෙච්ච කීකරු,
වචනට වැඩ කරන හොඳට හික්මිච්චි හස්තිය. මේ හස්තියාව එකතු කරගෙන ගිහිල්ලා කැලේ හිටපු වනාන්තරයේ තුල වාසය කරන හික්මිච්චි නැති කැලෑ සතෙක් ඇතෙක් ඇල්ලුවා. ඇතා අල්ලලා මුලින්ම කරපු දේ මොකක්ද? මේ අල්ලාපු ඇතා රාජකීය හස්තියාගේ උපකාරයෙන් වනයෙන් එළියට අරගෙන ආවා. මේවා පින්වතුනේ මේ ධර්ම කාරණේ තේරුම් ගන්න ගොඩාක් වටින කාරණා. නොහික්මිච්ච ඇතාව দমনය කිරීමේ පළවෙනි පියවර මොකද්ද? කැලෙන් එළියට ඇදලා ගැනීම. කැලේ අස්සේ තියාගෙන කැලෑ සතාව দমনය කරන්න බෑ. කැලෙන් එළියට ඇදලා ගත්තා. කැලෙන් එළියට අරගෙන ඊට පස්සේ කරේ මේ හස්තියාව ගැට ගැහුවා කියනවා අමුතු ගැට ගැහිල්ලක. ඒ ගැට ගැහිම මෙන්න මෙහෙම එකක්. ඒ කියන්නේ ඇතාට චුට්ටක්වත් හෙල්ලෙන්න බැරි වෙන්න තමයි ගැට ගහන්නේ. බෙල්ල පින්වතුනේ ගැට ගහනවා කියනවා කනුවට ලං කරලා. අතපයත් ගැට ගහනවා කියනවා ඒ ළඟම කණු හිටවලා මේ කකුලත් මේ ඔළුව මේ මුකුත් හොල්ලන්න බැරි වෙන්න. එතකොට මේ කැලේ ඉන්න හස්තියාට Tamanට ඕන සෙල්ලම් ටික දාන්න බැරි වෙන්න තද්දට ගැට ගහනවා. ඒකත් මේ ඇතෙක්ව দমনය කරන්න තියෙන ශිල්පයේ එක ක්‍රමයක්. ඊට පස්සේ මේකේ හරිය ලස්සනයි. ඇතා দমনය කරන හැටි. දැන් අර ඇතා හොඳටම හිර වෙලා ඌට පුළුවන්නේ හොඬ වැලෙන් යමක් අරගෙන කන්න විතරයි. ඌට බෑ දඟලන්න. දැන් දඟලන්න බැරි මේ හස්තිය කේන්තියෙන් ඉන්නේ. කේන්තියෙන් ඉද්දී ඇත්තු බලාගන්න ඇත්ගොව මොකද කරන්නේ? මිහිරි වචනින්ම කතා කරනවා. පුතේ උඹ ඇවිල්ලා ඉන්නේ රජුරුවන්ගේ සේවයට. පුතේ උඹ කිපෙන්න එපා කියනවා. එහෙම කියද්දී ඇතා පිඹිනවා. ඌ එකපාර කැමති නෑ ඒ වචනේ අහන්න. ඇත්ගොව ටික ටික මූට කෑම දානවා. නොඑක් අතු එහෙම ගෙනල්ලා දානවා. දානේවා මූ කන්නේ නෑ අරගෙන වීසි කරනවා. හැබැයි මේ මොනවා කරත් ඇත්ගොව කිපෙන්නේ නෑ. ඉවසීමෙන් ඇත්ගොව මේ ඇතාට කතා කරනවා. පුතේ උඹ කාපන්. උඹ ජීවත් වෙයන්. උඹ රජුරවන්ට සේවය කරපන්. අපි උඹට ආදරෙයි මෙහෙම කියනවා. ඔහොම ටික දවසක් ගත වෙනකොට දැන් ඇතාට බඩගිනිනේ. ඇයි හේතුව? ඇතා කොච්චර කෑම විසික් කරත් ඇතාට ඕන විදිහට ඉන්න දෙන්නේ නැහැ ඇත්ගොව්වා. හිමීට කෑම චුට්ට ලං කරනවා, කන්න තියෙන ටික විතරක් ලං කරනවා. බැඳපු විදිහට මෙහෙම තියලා තියෙන්නේ. හිතුවක්කාර වෙන්න දෙන්නේ නැහැ. හැබැයි යහපත් වූ ආදර බස් වලින් මූට කතා කරනවා. ටික දවසක් යනකොට මේ ඇතා අර ළඟට දාපු කෑම අරගෙන කන්න පටන් ගත්තා. ඒ කන්න පටන් ගන්නේ ඌට යම් පමණක් ඇත්ගොව්වා ගැන විශ්වාසයක් ඇති වුණාට පස්සේ. එතකොට අත්ගොව දැනගත්තා කියනවා හා දැන් නම් මූ ජීවත් වෙනවා. මූ මැරෙන්නේ. මූ විනාශ වෙන්නේ මූ ජීවත් වෙනවා කියන කාරණේ ඇත්ගොව දැනගත්තා කියනවා. ඊට පස්සේ ඇත්ගොව්වා මේ කරන්නේ මේ ඇතාව ටිකෙන් ටික ලිහිල් කරනවා. දැන් අර බන්ධන ලිහිල් කරනවා. ඒ ලිහිල් කරන්නේ මූ ඉස්සර වගේ දැන් සෙල්ලම් කරන්නේ නැහැ කියලා දැනගෙන. ටික තමයි ඇත්ගොව්වා Tamanට ඕන විදිහට මේ ඇතාව හුරු පුරුදු කරගන්නේ. පස්සේ පින්වතුනේ මේ ඇතා මෙහෙම හුරු වෙනවා කියනවා. මේ ඇතාට ඇත්ගොව්වා කියන පුංචි කෙනා දැන් ඇතෙක් කිව්වහම මිනිසෙක් වගේ 10-12 ගුණයක් ලොකුයිනේ. මිනිසයා පුංචි. මිනිසයාගේ වචනෙට මේ මහා සද්දන්තය වැඩ කරනවා. පුතේ ඉස්සරහට වරින් කිව්ව ගමන් එනවා. පුතේ පස්සට ඵලයන් කිව්ව ගමන් යනවා. පුතේ දැන් වාඩි වෙයන් කිව්ව ගමන් වාඩි වෙනවා. එහෙම দমনය වෙනවා කියනවා. හැබැයි ඒ দমনය වූ පමණින් රජ්ජුරුවන්ගේ රාජ පරිභෝගයට ඒ ඇතා සුදුසු නෑ.
රාජ පරිභෝගයට සුදුසු වෙන්නේ කොහොමද? මේ හස්තියාව මහා සේනාව මැදට අරගෙන යනවා කියනවා. ඒ අරගෙන යන දවසට ඇත්ගොව්වා එතාට ආදරින් කතා කරලා කියනවා, පුතේ උඹ රජුරුව වෙනුවෙන් ජීවිතේ පූජා කරලා ඉන්න එකෙක්. ඒ නිසා පුතේ කොච්චර බෙරහඬ ඇහුණත් උඹ බය වෙන්න එපා. උඹේ ඇඟේ පුතේ කඩු පාරවල් එහෙම වදීවි. ඊතලත් වදීවි. පුතේ උඹ කලබල වෙන්න එපා. ආන් එහෙම ආමන්ත්‍රණය කරනවා. ඒ ආමන්ත්‍රණය කරාම මේ ඇතා කොච්චර දමනය වෙලාද කියන්නේ ඌ කී කරුයි. මහා සේනාව මැදට අරගෙන ගිහිල්ලා පින්වතුනි මේ මහා සද්දකින් බෙර ගහනවා කියනවා. ඒ බෙර ගහන සද්දෙට මේ ඇතා හෙල්ලෙන්නේ නැතුව ඉන්නවා. ඒ ඇතා සිහි කරන්නේ මොකද්ද? ඇත්ගොව්වාගේ අවවාදේ. ඊතල පහරවල් වලින් විදිනවා කියනවා. ඊතලේ ඇඟේ වැදුනට මූ හෙල්ලෙන්නේ. කඩු පාරවල් වදිනවා මූ හෙල්ලෙන්නේ. ඇයි වින්වතුනි රජුට සුදුසු හස්තියෙක් වෙන්න එපැයි. දැන් රජුට සුදුසු හස්තියා උඩනේ රජුරුව යුද්ධෙට යන්නේ. රජුරුව ඇතා උඩ ඉද්දි අපි හිතමු යුද්ධයේදී බෙර ගහන්න පටන් ගන්නකොටම මේ හස්තියා බෙටි හලාගෙන දුවන්න පටන් ගත්තොත් බය වෙලා යුද්ධය සම්පූර්ණ ඉවරයි නේද? එතකොට দমনය කරන්නේ ඒ උදෙසා. ඊළඟට යාන්තම් කඩුපාරක් වැදුනහම යාන්තම් ඊතලයක් වැදුනහම ඇතා කලබල වුණොත් එහෙම යුද්ධය එතනින් ඉවරයි. ඒ හින්දා තමයි මේ අපූර්ව দমনය මේ විදිහට සිද්ධ කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි ඕන්න ඔය විදිහේ හස්තියාව තමයි රාජ පරිභෝගයට සුදුසු රාජකීය හස්තියා කියන තැනට එන්නේ. එතකොට පින්වතුනි මේක මතක් කරගන්න මේකා මුලින්ම හිටියේ කොහෙද? කැලේ. කිසි හික්මීමක් නැති, කිසි দমনයක් නැති කැලෑ සතා. මේකා දැන් රාජකීය අංගයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි ඔන්න ඔය විදිහමයි මේ කාරණේ තේරුම් ගත යුත්තේ. මේ කාරණේ කාටද කියන්නේ? අග්ගිවෙස්සන අචිරවත කියන සාමණේරයන් වහන්සේටයි මේ බණපදේ කියන්නේ. ඕන් ওই විදිහටමයි අග්ගිවෙස්සන අරහත් වූ සම්මා සම්බුද්ධ වූ විද්‍යාචරණ සම්පන්න සුගත ලෝකවිදු අනුත්තර පුරිස ධම්මසාරති වූ සත්තා දේව මනුස්සානං වූ බුද්ධ වූ භගවා වූ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණෝ ලොව පහළවන්නේය. ඒ ලොව පහළ වෙන තථාගත බුදුරජාණෝ මුලමඳ අග පිරිසිදු ලෙස අමෘත නිවනට කැඳවන සද්ධර්මයේ දේශනා කරන්නේය. ඒ ධර්ම දේශනාව අහනකොට ග්‍රහපතියෙකුට හෝ ග්‍රහපති පුත්‍රයෙකුට ඒ කිව්වේ මොකද්ද? ගිහි ගෙදර වාසය කරන සාමාන්‍ය මිනිසෙකුට සාමාන්‍ය රැකී ආරක්ෂා කරගෙන ඉන්න සාමාන්‍ය වැඩපළ කර කර ඉන්න දරුවෝ ගැන හිත ඉන්න දේපල සම්පත් ගැන හිත ඉන්න තමන්ගේ දියුණුව ගැන නොයෙක් වැඩපිළිවෙළවල් කර කර ඉන්න සාමාන්‍ය ජීවිතයක් ගත කරන මිනිසෙකුට මේ බණ පදේ අහන්න ලැබෙනවා. ඒ බණ පදේ අහන්න ලැබෙනකොට ඔහුට මෙහෙම හිතෙනවා බුදුරජාණන් වහන්සේ වදාරන මේ ධර්මය ඒකාන්ත සත්‍යයක්. බුදුරජාණන් වහන්සේ වදාරන දේ ඇත්තමයි කියලා ඔහුට ඇති වෙන පැහැදීමක්. මේකට කියනවා ශ්‍රද්ධා. ශ්‍රද්ධාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ වචනය අදාහ ගන්නවට. සද්ධාති තථාගතස්ස බෝධින්. බුදුරජුන්ගේ වචනය ඔහු හදවතේ තැන්පත් කරගන්නවා, අදාහ ගන්නවා, විශ්වාස කරනවා. ඒක සැක කරන්නේ. ආන් ඒක හරියට කැලෑ සතා කැලෙන් එළියට ආවා වගේ. කැලේ කියලා කිව්වේ පින්වතුනි මේ සාමාන්‍ය සාංශාරික ගමන. මේ සාංශාරික ගමනේ දුක් විඳ විඳ යන වැඩපිළිවෙලින් එළියට එනවා කියන්නේ කැලෙන් එළියට යීම. ඒ කැලෙන් එළියට එන්න තියෙන පියවර තමයි ශ්‍රද්ධාව. එතකොට ශාසනයේ ආරම්භයම මොකද්ද? ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව ඇති නොවි මේකේ මුකුත් කරන්න බෑ.
ශ්‍රද්ධාවක් නැතුව බණපොත් කියවුවොත් එහෙම ඒ ධර්මයේ කියවුවා කියලා එතන වාදයක් විතරයි තියෙන්නේ. එක්කෝ ධර්මයේ ගැනත් එක එක ඇදකුද කතා කරයි. එක්කෝ ධර්මයේ තමන්ගේ එකක් වගේ අරගෙන තමන්ට හිතෙන ඒවා කිය තමන්ට තැනක් හදාගන්න දඟලයි. ඔය වගේ මේ කිසි අර්ථයකට නැති දෙයක් ජීවිතයට සිද්ධ වෙනවා මිසක් ජීවිතයට යහපතක් සිද්ධ වෙන්නේ නැහැ. ශ්‍රද්ධාව නැතුව ධර්මය ලැබුණොත්. මුලින්ම ඇති වෙන්න ඕනේ මොකද්ද? ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව ඇති වුණොත් තමයි ඒ කෙනාට දමණය වීමක් කතා කරන්න හරි පුළුවන්. කැලෙන් එළියට ඇතාව අරගත්තොත් තමයි ඒක හික්මවනවා කියන එක තියෙන්නේ. කැලේ අස්සේ තියාගෙන කැලෑ සතෙක්ව හික්මවන්න බෑ. කැලෙන් එළියට එනවා වගේ තමයි ශ්‍රද්ධාව ඇති කර ගැනීම නිසා අපි සතුටු වෙන්න ඕන අපි ගැන. අනේ අපිට ඒ ශ්‍රද්ධාලාභය ලැබුණා. බුදුරජාණන් වහන්සේගේ බණපද අහනකොට අනේ අපිටත් මේ ධර්මය සත්‍යයක් නේ කියන හිත ඇති වුණානේ. ඒ ධර්මයේ යලි යලි තහන්න ඕන කියන හිතවිල්ල අපිට උපන්නනේ. මේ ධර්මයේ සුන්දරත්වය ගැන අපේ හිතෙත් සතුටක් ඇති වුණානේ. අන්න එහෙම හිත සන්තෝෂ කරගන්න. ඉතින් ඔහු ඒ ශ්‍රද්ධාලාභයෙන් යුක්තව තමන්ගේ ජීවිතේ ගත කරනකොට ඔහුට මෙහෙමත් හිතෙනවා කියනවා. සම්බාධෝ ගරාවාසෝ. බුදු කෙනෙක් ධර්මයේ දේශනා කරන ආකාරය අනුව කල්පනා කරනකොට මේ ගිහි ගෙදර කියලා කියන්නේ මහා කරදර ගොඩක්නේ. රජා පතු මේකේ වාසය කරනකොට දරුවෝ හින්දා වේවා, දේපල හින්දා වේවා, අනිකුත් ඈයෝ හින්දා වේවා, අනිකුත් දේවල් හින්දා වේවා කෙලෙස්මනි උපදින්නේ. අබ්බෝ කාසෝ පබ්බජ්ජා. හැබැයි මේ ඔකෝම ටික අතහැරලා ලබන පැවිද්ද හරි සුන්දර එකක් නේ. අහස වගේ නිදහස්නේ. ඇයි වින්දුනේ නිදහස ඇහිරෙන ඒවා ඔක්කොම අතහරිනවා පැවිද්දා. නිදහස ඇහිරෙන්නේ මොන වගේද? ඕන ඉඩම් කඩම් තිබ්බාට පස්සේ ඒ ඉඩම් සම්බන්ධයෙන් වැට ඉන්නේ ඉඳලා බලන්න එපා. ප්‍රශ්න. දේපල ගොඩාක් තිබ්බට පස්සේ ඒ දේපල සම්බන්ධයෙන් එන ප්‍රශ්න ඔක්කොටම මැදි වෙන්න එපා. මහත් වූ කුඩා වූ දේපල අත්හැරියා කියන්නේ ප්‍රශ්න අතහැරියා. කුඩා වූ මහත් වූ පිරිවර අත්හැරියා කියලා කියන්නේ ප්‍රශ්න ටික ඔක්කොම අත්හැරියා නිදහස්. ඉතින් මේ නිදහස ඇත්තටම මේ නිදහස ලබන්නේ නැතුව යම් පැවිද්දක් තියෙනවා නම් පින්වතුනි ඒ පැවිද්ද සුන්දර නැහැ. දැන් වර්තමානයේ වෙනකොට ඇතැම් වෙලාවට පැවිදි ජීවිතයට ඇවිල්ලත් නොයේ කාමවස්තු අල්ල ගන්නවනේ. එතකොට මේ පැවිද්ද සුන්දර නැහැ. පැවිද්ද සුන්දර කොතනද? මේ ඔක්කොම අතහැරපු තැන. අතහැරලා නිදහසේ වාසය කරන්න පසුබිමක් පැවිද්ද තුල තියෙනවා. ඒ සදහැවත් පින්වතුන්ලා විසින් සීල ගුණ පුරන සංගරුවන්ට දන් දෙනවා. ඒ දානේ වේල වළඳලා ඒ පින්වතුන්ලාට පින්පිරන ආකාරයෙන් භික්ෂුවකට ජීවිතය ගත කරන්න පුළුවන්. ඒ උදෙසා නිදහස පැවිද්ද හොඳටම තියෙනවා. ඉතින් එහෙම කල්පනා කරපු මේ තරුණයා ඔක්කොම දේපල සම්පත් අත්හැරලා ඥාති පිරිවර අත්හැරලා ඔන්න ශාසනෙ පැවිදිනවා. ඒ පැවිදි වුණාට පස්සේ ඒ පැවිද්ද තුල ලබනවාද යම් විවේකයක්. ඒ පැවිද්ද තුල ලබනවාද ධර්මයේ හැසිරීම පිණිස අවස්ථාවක්. එහෙම නැත්නම් මේකට කියන්න පුළුවන් හික්මෙන්ට අවස්ථාවක් පැවිද්ද තුල ලබනවාද? අන්න ඒකට තමයි කියනවා හොඳටම කැලෙන් එළියට ආවා කියලා කියන්නේ. හොඳටම කැලෙන් එළියටම ආවා කියලා කියන්නේ අර ගිහි ජීවිතයේ තියෙන සම්බාධක ඔක්කොම අත්හැරලා අවබෝධයකින් යුක්තව සිවුරු දරා ගැනීම. ඒක තමයි ඉතින් හොඳටම කැලෙන් එළියට පැමිණීම. ඊට පස්සේ හික්මෙන ආකාරයේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. කාල වේලාව බොහොම පොඩ්ඩක් තියෙන හින්දා මම මේ ටික ඉතින් ඉක්මනින් තමයි ඔබට කියලා දෙන්නේ. ඔබට මේ දේශනාව කියව ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඊට පස්සේ ඒ භික්ෂුවව මෙහෙම හික්මවනවා. සිල්වත් වෙන්න. හොඳ සීලයක් ආරක්ෂා කරගන්න ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් යුක්තව ඇවතුම් පැවතුම් පවා සංවර කරගෙන
අනුමාත්‍ර වරදේ පවා බය දැක දැක සිල් පද සුරකින්ට. ඒක තමයි හික්මවීම. එතකොට මේක කැමැත්තෙන් නෙමෙයි කරන්නේ. ඒ කැමැත්තෙන් නෙමෙයි කරන්නේ කියන්නේ පින්වතුනි හිත කැමති නෑ මේකට. හිත කියලා කියන්නේ හරියට අර කැලෑ සතා වගේ. හිත කැමති නෑ. හිත හරි අකමැති. සීලය තුල හික්මෙන්ට ආසා නෑ. සිල් කඩන්ට හිතන්නේ. හැබැයි ශ්‍රද්ධාව තියෙන භික්ෂුව ශ්‍රද්ධාව තියෙන ශ්‍රාවකයා හිත කොච්චර අකමැති වුණත් සීලයක් තුල හික්මෙනවා. හරියට අර හස්තියාව Tamanට ඕන විදිහට සෙල්ලම් කරන්න බැරි වෙන්න අර ළඟට කරලා බැඳලා තිබ්බේ. ඒ වගේ සීලය කියන බැම්මෙන් ජීවිතේ බැඳ ගන්නවා. ඒ සීලය කියන බැම්ම මොනවා වුණත් ලියන්නේ. අන්න හික්මෙන පිළිවෙල. ප්‍රාණඝාතයෙන් වළකිනවා කියලා සමාදන් වුණාද ඒක සුරකින්නවමයි. සොරකමින් වළකිනවා කියලා සමාදන් වුණාද ඒක ආරක්ෂා කරනවමයි. සල්ලාලකමින් වළකිනවා එක්ක බඹසර ආරක්ෂා කරනවා කියලා සමාදන් වුණාද ඒක ආරක්ෂා කරනවමයි. මොන අපහසුතාවක් ඒක කඩන්නේ. ওই විදිහට කය වචනේ දෙක සුරකින්නවා. ඒකට කියනවා සිල්වත් වෙනවා කියලා. ඊළඟට හික්මෙනවා තව ටිකක් තරව හික්මෙන්ට පටන් ගන්නවා. ඒ හික්මවීම කියන එක අර කය වචනය හික්මව ගන්නවට වඩා ටිකක් අමාරුයි. මොනවද හික්මවන්නේ? ඇහැ හික්මවනවා. ඇහින් කෙලෙස් ඇවිස්සෙන රූප නිමිති අනුනිමිති වශයෙන් ගන්නේ. කනින් කෙලෙස් ඇවිස්සෙන ශබ්ද නිමිති අනුනිමිති වශයෙන් ගන්නේ. නාසයෙන් කෙලෙස් ඇවිස්සෙන විදිහේ ගඳ සුවඳ නිමිත්තක්වත් අනුනිමිත්තක්වත් ගන්නේ. දිවට දැනෙන රස වලින් කෙලෙස් ඇවිස්සෙන විදිහේ නිමිත්තක් අනුනිමිත්තක් කරගන්නේ. කයට දැනෙන පහසිමුත් මනසට එන හිතුවිල්ලෙමුත් නිමිත්තක්වත් අනුනිමිත්තක්වත් මුල් කරගෙන කෙලෙස් ඇවිස්සෙන්න දෙන්නේ. මේකට කියනවා ඉන්ද්‍රිය සංවර කරගන්නවා කියලා. ඉතින් ඉන්ද්‍රිය සංවරය කියන එකත් විශේෂ හික්මීමක්. ඒ හික්මීම තුල ඔහු වාසය කරන්න පටන් ගන්නවා. ඕන එතකොට දැන් මේ භික්ෂුව ගාව තියෙනවා සීලය. ඊළඟට මේ භික්ෂුව ගාව තියෙනවා ඉන්ද්‍රිය සංවරය. ඊළඟට තථාගතෝ උත්තරින් විනේති. බුදුරජාණන් වහන්සේ තව හික්මවනවා. මොකක්ද හික්මීම? ඒහිතම් භික්ඛු භෝජනේ මත්තඤ්ඤු හෝහි. භික්ෂුව ඔබ දැන් දානේ වළඳන්ට ඕන අර්ථය දැනගෙන ප්‍රමාණය දැනගෙන අර්ථය දැනගෙනම භෝජන අනුභව කරන්නට. මම මේ ආහාර ගන්නේ නේව දවාය ජවයේ පිණිස නෙවෙයි. න මදාය මත්තෙන්ටත් නෙවෙයි. න මණ්ඩනාය කය සරසන්ටත් නෙවෙයි. න විභූෂනාය විශේෂයෙන් සැරසෙන්ටත් නෙවෙයි. මම මේ ශරීරේ පවත්ව ගන්නටයි මේ කෑම ටික ගන්නෙ. මට සුවසේ සිල් ගුණ දම් පුරා ගන්නට මේ ඇඟට හයිය ඕන. ඒ උදෙසයි මේ ආහාරය. එහෙම අර්ථය සලකලා ගිජු වෙන්නේ නැතුව කෑම කනවා. නැත්තම් කෑම කියලා කියන්නේ පින්වතුනි ජීවිතවල වෙනම ප්‍රශ්නයක් නෙමෙයිද? ඇතැම්මු කෑම මුල් කරගෙන මාන්නේ හදාගන්නේ නැන්ද? අපි කන්නේ අසවල් කඩින්. අපි කන්නේ අසවල් තැනින්. එක්කෝ අපි අසවල් ජාතීන් තමයි මේ අද දවල් කෑම අරගත්තේ. එක එක නම් වලින් තියෙනවනේ එක එක කෑම ಜಾති. කෑම ගණන් වැඩි නම් ගණන් වැඩි කෑමක් කෑවා කියලාත් මාන්නය ඇති කරගන්නේ නැන්ද? කෑම කියලා කියන්නේ මේ සංසාර ගමනට අපිව බැඳලා තියෙන එකක් පින්වතුනි. මේක බේරෙන්න ලේසි නෑ. ඒ නොකනොබින්නේ. එතකොට හිත රැකගෙන මේක අනුභව කරන්න දක්ෂ වෙන්න ඕන. භික්ෂුවට අවවාද කරනවා හිත රැකගෙන දානේ වළඳන්ට දැන් ඔබ දක්ෂ වෙන්න ඕන. ඔන්න දැන් ඒකේ හික්මුවා. ඒ හික්මුණාට පස්සේ ඊළඟට තථාගතෝ උත්තරින් විනේති. තවත් හික්මවනවා. හරියට මේ ගැන පින්වතුන්ලා තේරුම් ගන්නට අර කන්ද නගිනවා වගේ. දැන් සිරිපාදේ කරුණා කරන කෙනෙක් ඔන්න නල්ල තන්නින් පටන්ගෙන ටිකෙන් ටික උඩට යන්නේ. ආන් ඒ වගේ. ඔන්න ශ්‍රද්ධාව ඇති කරගත්තා. ඊළඟට ග්‍රහ බන්ධන අත්හැරලා කාමයන්ගේ નિසරු බව දැනගෙන පැවිදි වුණා. දැන් හොඳ සීලයක් ආරක්ෂා කරනවා.
ඊට පස්සේ ඒ සිල්වත් බවට වඩා වැඩි සංවරයක් ඉන්ද්‍රිය සංවර කරගන්නවා. ඒ ඉන්ද්‍රිය සංවරයත් ඉක්මවා ගිහිල්ලා මේ අනුභව කරන ආහාරයේ අර්ථය දැනගෙන දැන් අනුභව කරන්නේ. ඔන්න ඊට පස්සේ බුදුරජාන් වහන්සේ ඉක්මනවා ජාගරියන් අනුයුක්තෝ විහරාහි. දැන් ඔබ නිදි වරාගෙන භාවනා කරන්න පටන් ගන්න ඕන. සක්මන් කරමිනුත් වාඩි වෙමිනුත් නීවරණ තවන්න ඕන. තවනවා කියලා කියන්නේ නීවරණ දුරු කරනවා. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමින්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා. ඒවා දුරු කර කර වාසය කරන්න මහන්සි ගන්නවා. එතකොට තමයි යාට චිත්ත ඒකාග්‍රතාවය උපදවා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. එතකොට බලන්න කාමයන් අත්හැරීම කියන තැන ඉඳලා කොච්චර දුරක් එන්න ඕනද සමාධියක් ඇති කරගන්න. අර ජයසේන කුමාරයා කාලා වැඩිකමට ඇවිදින්න එද්දී ඔහේ නිකන් වචනයක් අහලා මේ බණපදයට නිගරහලා ගියේ. ඒ නිසා ඔබ මේ බණපදය අහලා පින්වතුනි හොඳට හිතට අරගන්න. සමහර ධර්ම කාරණා අපිට තේරෙන්නේ නැති වෙයි. නොතේරුණාට ඒ ධර්මයට කවදාවත් ගරහන්න එපා. අපහාස කරන්න එපා. සැක කරන්න එපා. මොකද අපි ඉන්න තැන ඉඳලා අපිට පේන චුට්ට තමයි අපි ඔය කතා කරන ටික. අපි එතනින් යන් ඉහළකට ගියොත් ඒ ඉහළ ඉඳලා දකින්න දේ අපි කොහොම දැක ගන්නද පහලක ඉඳන්? සිරීපාදේ උඩට නැග්ගාම ඇස් දෙකට පේන දේ නල්ල තන්නේ ඉඳලා කොහොම දකින්නද මේකටනේ? කරන්න බෑ ඒක. ඒ නිසා මේ ධර්මය ගැන හොඳ සැදැහැසතක් ඇති කරගෙන හිත පහදව ගන්නමයි තියෙන්නේ. මේ දේශනාවෙමුත් ඔබ කළ යුත්තේ හිත පහදව ගැනීම. මෙච්චර විවෘතයිනේ, මෙච්චර සුන්දරයිනේ, මෙච්චර පිළිවෙලයිනේ මේ ධර්මය කියලා හිත පහදවන්න. දැන් ඔන්න නිදිවරාගෙන භාවනා කරන භික්ෂුවට ඊළඟට බුදුරජාණන් වහන්සේ තව හික්මවීමක් කරනවා. දැන් ඔබ සති සම්පජඤ්ඤයෙන් යුක්තව වාසය කරන්නට හැමතිස්සෙම හොඳ සිහිනුවණින් යුක්තව වාසය කළ යුතුයි. සිහිනුවණින් යුක්තව වාසය කිරීම කියන තැනට ඒ භික්ෂුව ගෙන්නවා. දැන් මේ භික්ෂුව ඔය ඔක්කොම ගුණ ධර්මයන්ගෙන් යුක්තව විවේකීව සේනාසනයක භාවනා කරන්න පටන් ගත්තා. ඒ භාවනා කරනකොට වීරියෙන් කැපකිරීමෙන් භාවනා කරන භික්ෂුව අනුක්‍රමිකව ධ්‍යාන සමාධි එකෙන් එක උපදව ගත්තා. ඒ උපදවාගෙන ඒ භික්ෂුව අවසානයේ සියලු කෙලෙස් දුරු කිරීම දක්වාම ත්‍රිවිද්‍යාව උපදවාගෙන සියලු කෙලෙස් දුරු කිරීම දක්වාම තමන්ගේ ජීවිතය අභ්‍යන්තරකව දියුණු කරගත්ත බුදුරජාණන් වහන්සේ දේශනා කළ අවසානයේ භික්ෂුව තමන් ගැන මෙහෙම දැනගන්නවා. කීනා ජාති මගේ ඉපදීම සම්පූර්ණයෙන්ම ෂේ වුණා. උසිතම් බ්‍රහ්මචරියං මං මේ ධර්ම මාර්ගයේ සම්පූර්ණයෙන්ම ගමන් කොට අවසන් කළා. කතං කරණීයං ධර්මයේ තුල මට යලි කරන්න දෙයක් නැහැ. නාපරං ඉත්තත් අයාති අබ්බඤ්ඤාසින් යලිත් මට මේ ධර්මයේ හැසිරීම උදෙසා මේ කළ යුතුයි කියා යමක් ඇත්තේ නැහැ. එතෙන්ද වෙනවා. ඒ තමයි අරහත්ත්වේ පසක් කරපු රහතන් වහන්සේගේ චිත්ත අභ්‍යන්තරයේ ස්වභාවය. කන්ද උඩටම නැගපු කෙනා. කන්ද උඩටම නැගපු කෙනා දකින ජීවිත සැනසෙල්ල. එනිසා පින්වතුනි මේ ධර්මයේ භාග්‍යතුන් වහන්සේ මේ විදිහට දේශනා කළාම අර අචිරවත කියන සාමණේරයන් වහන්සේත් භගවතෝ භාසිතං අභිනන්දීති බොහෝම සතුටින් බුදුරජාණන් වහන්සේගේ මේ භාෂිතය අනුමෝදන් වුණා. ඒ නිසා අපිත් මුලින්ම කළ යුත්තේ මේ භාෂිතය සතුටින් අනුමෝදන් වෙන එක. අනුමෝදන් වෙලා තේරුම් ගත යුතුයි. රහතන් වහන්සේලා අපගේ තිලෝගුරු අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කන්ද උඩ ඉන්න පුරුෂයා වගේ. රහතන් වහන්සේලා කියන්නේ කඳු මුදුනටම නැගිච්ච පුරුෂයෝ වගේ. අපි තාම මේ කන්දේ පාමුල. කන්දේ පාමුල ඉන්න අපට කන්ද උඩට ගියාම පේන එක දකින්න බෑ. කන්ද උඩට ගියාම මේ පේන එක ගැන අපිට නිකන් අර උපකල්පන කරන්න බෑ.
අපිට කළ හැක්කේ එකම එක දෙයයි. කන්ද උඩට නැගපු අය කියපු දේ විශ්වාස කරන එක. විශ්වාස කරලා ඒ කන්ද උඩට ගියාට පස්සේ දකිින්ට ලැබෙන සුන්දර දර්ශනය දැකගන්ට ආසා කරන එක. ඒ ආසාාවෙන් යුක්තව බඩගගා හරි කන්ද නගින එක. කන්ද නැංගොත් අපිටත් කඳු මුදුනට ගියපු කෙනා දකිනදේ දැකගන්ට පුළුවන්මයි. එනිසා ශ්‍රද්ධාව ඇතිකර ගත යුතුයි. ඇතිකරගත්ත ශ්‍රද්ධාවම වැඩිය යුතුයි. අපි හැම දෙනාට තිලෝගුරු ගෞතම රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සුන්දර බුදු සසුන මුණ ගැහිච්ච මේ ජීවිතේ. දමනයට පත් වූවන් දමනයට පත් වූ භූමිය වන දන්ත භූමිය වන අමෘත නිවනී සැනසීම පිණිස පවතින සොඳුරු දහම් වැඩ පිළිවෙල ශ්‍රද්ධහා සිතින් යුක්තව ටිකෙන් ටික පුරුදු කරගන්ට මේ ගෞතම ශාසනය තුළම ධර්මාවබෝධයෙන් සැනසෙන්ට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. සක්දෙවිඳුන් සතරවරන් දෙවිවරුන් සෙම්පති දෙවිවරුන් ප්‍රධාන සියලු දෙවියෝ සතුටින් පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියෝ දෙවියන්ගේ නිරන්තර රැකවරණය ආශිර්වාදය අප හැම දෙනාටම නොවඩුව සලසා දෙත්වා. ලංකා භූමිය සුරකින සුමන සමන් දෙවුනිරිඳුන් ප්‍රධාන පින් අනුමෝදන් වන සියලු දෙවි දේවතාවුන් වහන්සේලා ගෞතම ශාසනය තුළම ධර්මාවබෝධයෙන් සැනසෙත්වා. සාදු සාදු සාදු. ගුරුදේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලු පින් අනුමෝදන්ව නිදුක් නිරෝග සුව සැලසේවා, දීර්ඝායුෂ සැලසේවා. ගෞතම ශාසනය තුළම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. අද දවසේ ධර්ම දානය සිදු කරන පින්වත් නිර්මලා රණවීර මහත්මියගේ නමින් මිය පරලෝ යන්ට යෙදුනා වූ පින්වත් සෝමා වන්නීගම මෑණියන්ටත් සැමී රණවීර පියාණන් ඇතුළු නමින් මිය ගියා වූ සියලු ඥාතීන්ට හිතමිත්‍රාදීන්ට මේ සියලු පුණ්‍ය ධර්මයෝ එක ලෙසම අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන්ව මියගිය ඥාතීන්ගේ පරලෝ ජීවිත සැපයෙන් සැපයටම පත්වෙත්වා. ඒ ඥාතීන් සියලු දෙනාට මේ දුක් සහිත වූ සංසාර ගමනින් ඉතා ඉක්මනින්ම නිදහස් වෙන්ට වාසනාව ලැබෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදය, රත්නත්‍රයේ ආශිර්වාදය, සියලු දෙවියන්ගේ ආශිර්වාදය පින්වත් දිනුක පුතාට සැලසේවා. ඒ පුතාට අධ්‍යාපන කටයුතු ආදියත් රැකී රක්ෂා ආදියත් මේ ආදී ජීවිතයේ සියලු යහපත් දේ ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්නට ලැබෙත්වා. ජීවිතයට යහපත සලසන උතුම් සත්පුරුෂ ඇසුර, කල්යාණ මිත්‍ර ඇසුර නිරන්තරයෙන්ම ජීවිතයට සැලසේවා. ධර්ම දානය සිදු කළා වූ පින්වත් නිර්මලා රණවීර මහත්මියටත් දිනුක පුතාටත් පවුලේ සෑම සියලු දෙනාටත් මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයෙන් සියලු යහපත අභිවෘද්ධිය සැලසේවා. තවදුරටත් ජීවිතයට සුවසේ පින් කරගන්නට, සුවසේ දහමඟ දියුණු කරගන්නට අවකාශ ලැබෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත්, ඒ වගේම සුපින්වත් ඔබටත් මේ ගෞතම බුදු සසුන තුළම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසර දුකින් නිදහස් වෙන්න ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.